ඔබ නැවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක අද ඉරිදා දවස. ඉරිදා දවසේ මේ නිදහස් සතියන්තයේ නිදහසත් එක්ක ඔබ අප මුණ ගැහෙන අතරදී වඩාත් වැදගත් ක්ෂේත්‍රයක් පිළිබඳව අපි කතා බහ කරන්න හිතුවා. දැන් කොරෝනා ව්‍යාප්තියත් එක්ක අපේ රටට මේ රටේ හැම ක්ෂේත්‍රයකටම දැඩි බලපෑම් මෙල්ල වෙලා තියෙනවා. හැබැයි හැම දිනෙකම බොහොම මහන්සි වෙලා මේ බලපෑම අවම කරගන්න කටයුතු කරන කාල සීමාවක්. අපේ රටේ ගුවන් ක්ෂේත්‍රයට ඒ වගේම සිවිල් ගුවන් සේවාවටත් මේ බලපෑම ඒ ආකාරයෙන්ම අඩුවක් නැතිව දැනෙනවා. ඒ හින්දාම අපි සූදානම් මේ පිළිබඳව අද දවසේ වැඩිපුර කතා කරන්න මේ ඉදිරි අඩහෝරාවක කාලය තුල අපි ඒ සඳහා මැදිරියට ආරාධනා කළෙත් බොහොම විශේෂ චරිතයකට අපි හඳුනා ගනිමු එතුමන් කවුද කියලා. එතුමන් සිවිල් ගුවන් සේවා අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් පී ජයකාන්ත මහත්මයා. එතුමන් දැන් මේ වන විට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ගුවන් ආරක්ෂණ සහ රෙගුලාසි වශයෙන් කටයුතු කරනවා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරී ජයකාන්ත මහත්මයා පිළිබඳව හඳුන්වනකොට එතුමන් විශේෂම සිවිල් ගුවන් සේවා මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ගුවන් හමුදාවට සේවය කළා ඒ ලද අත්දැකීමත් එක්ක එතුමන් පිළිබඳව කතා කරනකොට මුලින්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය වගේම ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන්ුත් ලබාගෙන තියෙනවා. හසල අත්දැකීමකුත් එක්ක මේ ක්ෂේත්‍රය පිළිබඳව වඩාත් දැනුවත් භාවයකින් යුතුව කටයුතු කරන චරිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එපමණක් නෙවෙයි කැනඩාව, ඒ වගේම ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය වැනි රටවල් ගණනාවක සිවිල් ගුවන් ක්ෂේත්‍රයේ ඒ සිවිල් ගුවන් ආරක්ෂාව පිළිබඳව එතුමන්ට අත්දැකීම් තියෙන. එතුමන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. සුබෝදෑසනක් ඔබතුමන්ට. අයිබෝන් සුබෝදෑසනක්. ජයකාන්ත මහත්මයා මේ ආරම්භයක් විදිහට අපි කතා කරමුකෝ. දැන් මේ වෙනකොට රටේ තියෙන තත්ත්වයක් එක්ක අපි දකිනවා විශේෂයෙන්ම කොරෝනා වෙසනත් එක්ක ටිකක් බලපෑමට ලක් වෙච්ච ක්ෂේත්‍රයක් සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය කියන්නේ. දැන් ඔය අතරෙදි තමයි හෙට දවසේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සමරන්නට කටයුතු කරන්නේ. ලෝකයක් පහුගිය වසරවල අපි දැක්කා සිවිල් ගුවන් සේවා දිනය සමරනවා. හැබැයි දැන් සිවිල් ගුවන් සේවා දිනය මෙවර සමරන්න අපි දන්නවා වැඩි ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. අපි කතා කරමුකෝ ඇයි දෙසැම්බර් මාසේ 7 වෙනිදා මේ විදිහට දිනයක් විදිහට නම් කරලා තියෙන්නේ. ඔව් නජිත්, ඇත්ත වශයෙන්ම අපි අතීතයට ගියොත් එහෙම අතීතයේ මේ දෙවන ලෝක යුද්ධය අවසන් වන කාල සීමාව වෙනකොට ලෝකයේ බලවත් රටවල් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බලවත් රටවල් කල්පනා කරනවා මේ යුද්ධයෙන් විනාශ වෙච්ච රටවල් යලි ගොඩනගන්න මේ යුද්ධයට භාවිතා කළ ගුවන් යාන වාණිජමය අරමුණු සඳහා භාවිතා කරන්නේ කොහොමද කියන එක. මේ සම්බන්ධව මේගොල්ලන්ට අවශ්‍ය වෙනවා කිසියම් ප්‍රඥප්තියක් ගොඩනගලා විධිමත් ක්‍රමයකට මේ ගුවන් සේවාව ජාත්‍යන්තර වශයෙන් ආරම්භ කරන්න. ඒ නිසා මේගොල්ලෝ 1944 දෙසැම්බර් මාසේ 7 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයට රැස් වෙලා ප්‍රඥප්තියක් අත්සන් කරනවා රටවල් 52ක නියෝජිතයින්. මේ අත්සන් කරපු ප්‍රඥප්තිය ඒ ආකාරයෙන්ම මේ ප්‍රඥප්තියේ අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා මේ අවස්ථාවේදී ආයතනයක් බිහි කරනවා. ඒ ආයතනයට කියනවා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය. අපි ඉංග්‍රීසියෙන් කියනවා International Civil Aviation Organization. කෙටි වචනෙන් අපි කියන්නේ ICAO කියලා. ICAO. මේ ආයතනය තමයි මෙතනින් පස්සේ මේ විධිමත්භාවය සඳහා මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න ස්ථාපිත කරන ආයතනය. ඊට පසු කාලීනව 1996 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ මගින් මේ දෙසැම්බර් 7 වෙනිදා කියන දවස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය හැටියට ප්‍රකාශයටපත් කරනවා. ප්‍රකාශයටපත් කළා මේ දින හැම වසරකම සැමරීමට කටයුතු යොදනවා. හොඳයි. නජිත්, තවත් මේකට සුවිශේෂ කාරණයක් තියෙනවා අපිට ශ්‍රී ලාංකිකයෝ හැටියට. මීට අවුරුදු 108කට කලින්, ඒ කියන්නේ 1912 දෙසැම්බර් මාසයේ මේ ලංකාවට නැවකින් ගේනවා ගුවන් යානාව. කොළඹ වරායට සම්ප්‍රාප්ත වෙන මේ ගුවන් යානය කොළඹ ගාලුමෝදර පිටියේ මහජන ප්‍රදර්ශනය සඳහා තබලා තියෙනවා. මේ මහජන ප්‍රදර්ශනයේ තබලා තිබුණාට පස්සේ මේක ධාවන පතයක් හැටියට කොළඹ රේස් කෝස් ග්‍රවුන්ඩ් එක එහෙම නැත්නම් ඒ පිට්ටනිය පාවිච්චි කරලා මේ දෙසැම්බර් මාසේ 7 වෙනිදා වගේ දවසක නැත්නම් 2012 දෙසැම්බර් 7 වෙනිදා අපේ මිහිතලයෙන් අපේ ගුවනට අපේ ගුවන් යානයක් පළමු වතාවට නිරුපද්‍රිතව ගුවන්ගත වෙනවා. ඉතින් ශ්‍රී ලාංකිකයන් හැටියට මේ දිනේ අපිට තවත් සුවිශේෂී දිනයක් බවට පත් වෙනවා. මේ නිසාවෙන්ම ඒ කියන්නේ ජාත්‍යන්තර දිනයත් අපේ ගුවන් යානාවක් ගුවන්ගත වෙච්ච දිනයත් දෙකම එකක් වෙනවා නජිත්. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. හොඳයි. අර ඔබතුමන් සඳහන් කරපු කාරණාව මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය. ඇත්තටම මොකද්ද මේ සංවිධානය? මොකද්ද හේතුව මේ වගේ සංවිධානයක් පිහිටවන්න සහ එහි ප්‍රධාන කාර්යභාරය කොයි වගේද? ඇත්තටම නජිත් මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේට තමයි
මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාව විධිමත්ව ඒ වගේම කාර්යක්ෂමව නිරුපද්‍රිතව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමේ වගකීම පැවරලා තියෙන්නේ. ඒ නිසා මේ ආයතනය සමාජික රටවල් මේ වෙනකොට තියෙනවා 193ක්. මේ සමාජික රටවල් 193ම නියෝජිතයන්ගෙන් සදුල්ලත් වෙනවා. මේකේ පරිපාලන ව්‍යුහය ගත්තාම ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස තමයි මේකේ ඇසෙම්බලි එක කියනවා නැත්නම් මහා සම්මේලනය. මේ මහා සම්මේලන තමයි මේ තීරක මණ්ඩලය. මේ මහා මණ්ඩලය රැස් වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 3කට වතාවක්. මේ අවුරුදු 3කට රැස් වෙලා මේගොල්ලෝ ඉදිරි අවුරුදු 3 වැඩපිළිවෙල මොකක්ද? ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මොනවද? ඒ සම්බන්ධව කටයුතු කරලා සෑම සමාජික රටකින්ම ඒගොල්ලන්ගේ අදහස් විමසලා මේ කටයුතු ඉදිරියට කරගෙන යාමට පාලන මණ්ඩලයක් තෝරාපත් කරගන්නවා. ඒක ඡන්දයෙන් පත් කරන්නේ. ඒ පත් කිරීමේදී රටවල් 36ක නියෝජිතයින් මේ පාලන මණ්ඩලයට පත් කරනවා. අපි කියනවා මේ මහා මණ්ඩලයට සෝරින් බොඩි, සවරින් බොඩි කියලා කියනවා. ඊට පස්සේ අපි කියනවා මේ පාලන මණ්ඩලයට ගවර්නින් බොඩි එක කියලා. ඊට පස්සේ මේ කටයුතු සම්බන්ධ වෙලා කරගෙන යන්න තවත් තියෙනවා මහ ලේකම් කාර්යාලයක්. අපි කියනවා සෙක්‍රටේරියට් එකක් කියලා. අයිකාවෝ සෙක්‍රටේරියට්. මේකේ සෙක්‍රටරි ජනරල් කෙනෙක් ඉන්නවා. මෙයා තමයි අනිත් කටයුතු එක සම්බන්ධ වෙලා මේ ගන්න තීරණ ඒ අනුව අනිත් රටවල් 193ත් එක්කලා සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. ඉතින් මේ ව්‍යුහය තුළ තමයි මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ලෝකේ පුරාම සිවිල් ගුවන් සේවාව හසුරුවන්නේ. මේකේ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා නජිත්. එකක් තමයි මේ ජාත්‍යන්තර පොලිසිස් නැත්නම් ජාත්‍යන්තර ප්‍රතිපත්ති සකස් කරන එක මේකේ ප්‍රධාන කාර්යයක් වෙනවා සිවිල් ගුවන් සේවාවට සම්බන්ධව. ඊළඟට ඒ වගේම මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාව නිරුපද්‍රිතව ක්‍රියාත්මක කරන්න එමත් නැත්නම් සුරක්ෂිතව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රමිතීන් මේ ගුවන් සේවාව තුළ එක් එක් අංශයන් වල ප්‍රමිතීන් අවශ්‍ය වෙනවා. ඉතින් මේ සම්බන්ධව මේ වෙනකොට 12000කට අධික ප්‍රමිතීන් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ශේස්ත්‍ර 19ක් ඔස්සේ මම උදාහරණයක් හැටියට එකක් දෙකක් ගත්තොත් එහෙම ගුවන් කර්මාන්තයේ නිදී සිටින පුද්ගලයින්ට බලපත්‍ර නිකුත් කිරීම. අපි දන්නවා ගුවන් නියමිකුට ගුවන් යානාවක් ගෙනියන්න බලපත්‍රයක් තියෙන්න ඕනේ. එයාට කම්පිටන්ස් තියෙන්න ඕනේ. එයාට දක්ෂතාවයක් තියෙන්න ඕනේ. එයාට ඒ සඳහා දැනුමක් තියෙන්න ඕනේ. ඒ සම්බන්ධව පරීක්ෂා කරලා ඒ දැනුම ලබා දෙන්න බලපත්‍ර නිකුත් කරන්නේ කොහොමද? ගුවන් යානා ඉංජිනේරුවෙකුට බලපත්‍ර නිකුත් කරන්නේ කොහොමද? ගුවන් යානා කාර්ය මණ්ඩලයට නිකුත් කරන්නේ කොහොමද? ඒ වගේම ගුවන් යානා පාලන මැදිරියේ ඉඳන් නැත්නම් ගුවන් යානා හසුරුවන අපි කියනවා එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා කියලා. ඒගොල්ලන්ට බලපත්‍ර ඉෂු කරන්නේ කොහොමද කියන සම්බන්ධව අවශ්‍ය ප්‍රමිතීන් සියල්ලක්ම එකාංශයක තියෙනවා. ඒ වගේම ගුවන් යානාවක් ගුවන්ගත වුණාම ඒ සඳහා බලපවත්වන රීතීන් මොනවද? රූල්ස් මොනවද කියන එක තවත් අංශයක කියනවා. ඒ වගේ ආරක්ෂාව පිළිබඳව තවත් අංශයක් කියනවා. මෙන්න මේ ප්‍රමිතීන් ගුවන් යානා ආරක්ෂා කරන්න ගුවන් තොටුපළවල් වල සුරක්ෂිතතාවය රකින්න මේ විදියට ප්‍රමිතීන් අනුගමනය කරන්න ඕන කියලා. ඒ වගේම ගුවන් යානාවක යෝග්‍යතාවය ගුවනින් අන්තරාදායී භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී කොයි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුද? ඒ වගේම ගුවන් මෙහෙයුම් කටයුතු කිරීමේදී ගුවන් යානාවක් තුල කොයි ආකාරයට තිබිය යුතුද? මේ අංශ 19ක් කෙරෙහි මේ මං කියන කලින් සඳහන් කළ ප්‍රමිතීන් 12000ක ප්‍රමාණයක් වගේ අඩංගු වෙනවා. හොඳයි. මේ ප්‍රමිතීන් වලට ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කිරීමට අමතරව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේට ලොකු වගකීමක් තියෙනවා. මේක ප්‍රකාශයට පමණක් පත් කළා මදි. මේවා මේ සමාජික රටවල් 193 ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවද කියලා ඇගයීමකට ලක් කරන්න. ඉතින් මේ ඇගයීම නිරතුරුවම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ඇගයීමකට ලක් කරනවා. ඒ ලක් කරලා ඉවරලා ඒ සමාජික රටවල බලනවා මේ කටයුතු කොයි ආකාරයකටද සිද්ධ වෙන්නේ කියලා. අපි දන්නවා රටවල් වල ආර්ථික තත්ත්වය වෙනස්, සමාජීය තත්ත්වය වෙනස්, යම් වෙනස්කම් තියෙනවා, දේශපාලන තත්ත්වය වෙනස්. ඒ නිසා එවන් අවස්ථාවල ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? ඒ සඳහා දිය යුතු තාක්ෂණික උපදෙස් මොනවද? තාක්ෂණික සහායයන් මොනවද? පුහුණු වීම මොනවද? මේ සම්බන්ධවත් මේගොල්ලෝ සොයලා බලලා ඒ තාක්ෂණික උපදෙස් සැපයීම නැත්නම් තාක්ෂණික සහයෝගය දීම ඒ කටයුතුත් මේ යටතේ සිදු කරනවා. ඒ සම්බන්ධව කටයුතු කිරීමට අමතරව ගුවන් යානා නිෂ්පාදනකරුවන්ට ඒ වගේම ගුවන් කර්මාන්තයේ නිරතීව සිටින අනිකුත් භාණ්ඩ එහෙම නැත්නම් මෙවලම් නිෂ්පාදනය කරන කට්ටියට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස්. හොඳයි. ජයකන්ද මහත්මයා අපිට මොහොතක් දෙන්න අපි වෙලා බලලින්. අද අපි කතා කරමින් ඉන්නේ අර ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ කාර්යභාරය පිළිබඳව අපි කතා කරමු. ඔව්.
මේ තාක්ෂණික උපදෙස් ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. මේ කර්මාන්තයේ නියැලලා ඉන්න සියලුම කෙනෙකුටම පරීක්ෂණ පවත්වලා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් ඒ අවශ්‍ය උපදෙස් තාක්ෂණික උපදෙස් හැම දෙයක්ම ලබා දෙනවා. මෙතෙන්දි මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඇත්ත වශයෙන්ම මේ වගේ විශාල ප්‍රමිතීම් ප්‍රමාණයක් අනුගමනය කරමින් ජාත්‍යන්තරව මේවා ක්‍රියාත්මක වන ආකාරය ඇගීමකට ලක් කරමින් සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ ඉදිරියට යන නිසා තමයි මේ අපේ අනතුරු එහෙම නැත්නම් මරණ මේ සම්බන්ධව ඉතාමත් අඩු වෙලා තියෙන්නේ. අර ජයකාන්ත මහත්මයා මේ ඉස්සර කාලේ එක්ක බලනකොට දැන් අර ගුවන් අනතුරු එහෙම ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ නේද? ඉස්සර අපි දකිනවා ගුවන් අනතුරු සෑහෙන්න සිද්ධ වෙන. හැබැයි දැන් මෑත කාලීනව එහෙම අහන්න දකින්න ලැබුණ අවස්ථා නැහැ. යාන්ත්‍රික දෝෂ නැත්නම් කාර්මික දෝෂින්ද එහෙම අනතුරු ලක් වෙන සෑහෙන්න අඩුයි නේද? ඔව් නජිත්, ඒක තමයි මම කිව්වේ. නිරන්තරයෙන්ම මේ පරීක්ෂණවල නිරත වෙනවා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය. අවිල්ලා ඊට පසුව ඒ අවශ්‍ය උපදෙස් ඒ අවශ්‍ය අංශවලට නිරතුරුවම ලබා දෙනවා. කිසියම් ගුවන් අනතුරක් සිදු වුණොත් ඒ ගැන විමර්ශනයක් කරනවා. ඒ විමර්ශනය තුලින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අනතුරට හේතුව කුමක්ද? එවැනි අනතුරක් අනාගතයේ වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? ඒක තමයි ඉතාමත් වැදගත්. ඒ සම්බන්ධව ඉතාමත් ඕනෑකමින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය කටයුතු කරනවා. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නියෝගවලට අනුව කිසියම් ගුවන් යානාවක් අනතුරකට ලක් වුණොත් ඒ කාර්මික දෝෂයක් නම් ඒ කාර්මික දෝෂය සොයා ගන්න තුරු සියලුම අනිකුත් ගුවන් යානා ලෝකේ පුරා තියෙන ඒවා ගුවන්ගත වීම තහනම්. ඊට පසුව ඒ සමාගමෙන් ඒ පරීක්ෂණ වලින් තෝරා ගැනීමෙන් පසු ඒ කාර්මික දුර්වලතාවයෙන් නිවැරදි කිරීමෙන් පමණයි නැවතත් අර ගුවන් යානා ගුවන්ගත වෙන්නේ. නජිත්, අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ලෝකේ තත්ත්වය ඔබ කියපු එකත් එක්ක මම ගොඩක් එකඟ වෙනවා. මේ ගුවන් යානා අනතුරු ප්‍රමාණය බොහොම අඩුයි. අපි ගත්තොත් එහෙම සංසන්දනය කරලා මේ වෙනකොට ලෝකයේ ඊටමත් වේගවත්ම සහ සුරක්ෂිතම ප්‍රවාහන මාධ්‍ය හැටියට තියෙන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රවාහන ක්‍රමය. මම එහෙම කියන්නේ අපි ලංකාව දිහා බැලුවොත් එහෙම අපේ ලෝක බැංකුවේ දත්තවලට අනුව ලංකාවේ අවුරුද්දකට වාර්තා වෙන අනතුරු 38000ක් පමණ වෙනවා. මේකෙන් 3000ක් පමණ වසරකට මිය යනවා මේ අනතුරු වලින්. 8000ක් පමණ දැඩි ලෙස තුවාලකරුවන් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ තත්වයකදී අපි ගත්තොත් එහෙම මේක තවදුරටත් විශ්ලේෂණය කරලා දවසකට 104ක් මාර්ග අනතුරු සිද්ධ වෙන රටක්. ඒ වගේම දවසකට 8 දෙනෙක් මිය යනවා මේ අනතුරු වලින්. 21 දෙනෙක් බරපතල තුවාල ලබනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක සංසන්දනය කරලා බලපුවාම ඔබට තේරෙනවා මේ ගුවන් සේවාව කොච්චර ආරක්ෂිතද, ඒකේ අනතුරු ප්‍රමාණය කොයිතරම් අඩු මට්ටමක පවතිනවද කියන එක සම්බන්ධව. පැහැදිලි. ජයකාන්ත මහත්මයා, මේ අර ඔබතුමන් සඳහන් කරන කාරණා බොහොම වැදගත්. අර ගුවන් යානයක ගිය මගියෙකුට උනත් ඕනම අවස්ථාවක තේරෙනවා අර ගුවන් යානය ඇතුළේදී අනුගමනය කරන පියවරත් බොහෝ වෙලාවට සැකසීලා තින්නේ කලින් ලබාගත් අත්දැකීම් එක. විශේෂයෙන්ම ගුවන් යානයක් ගොඩබස් වනකොට නැත්නම් ඉහළ ප්‍රයාසර කරන්න නම් වෙනකොට අර ජංගම දුරකථන පවා අපි කියනවා මේ ක්‍රියා විරහිත කරන්න කියලා. මේ හැමදේම අර කලින් ලැබපු අත්දැකීමුත් එක්ක සිදු කරන ඔය අතරේ දැන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය සහ අපේ රට අතර තියෙන සම්බන්ධය මොකද්ද? මේ ජයකාන්ත මහත්මයා, මොකද්ද දැන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් අපේ රටට ලැබෙන්නේ? ඔව්, ඉතාමත් හොඳයි නජිත් මේ ප්‍රශ්නේ. මොකද ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය 1944 පිහිටුවට පස්සේ අපි නිදහස ලබනවා 1948. ලංකාව නිදහස ලැබුවත් එක්කම 1948 නොවැම්බර් 1 වෙනිදා අපි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ඒ චිකාගෝ ප්‍රඥප්තියට අත්සන් කරලා සමාජිකත්වයේ ගන්නවා. මේ සමාජිකත්වයේ ගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ ප්‍රඥප්තියේ කියලා තියෙන දේවල් මේ රට තුළ ක්‍රියාත්මක කරන්න. ඒ නිසා 1950 අංක 15 දරන පනතක් පාර්ලිමේන්තුව මගින් සම්මත කරනවා. මොකද අපි ප්‍රඥප්තියක් අත්සන් කරපු පමණින් ඒ නීති රීති එහෙම නැත්නම් ප්‍රඥප්තිය අඩංගු වෙන දේවල් අපේ රට තුළ දේශීය වශයෙන් ක්‍රියාත්මක කරන්න අපහසුයි. ඒ නිසා අපි ඒක දේශීය නීතියක් බවට පත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා පනතක් හැටියට ප්‍රකාශිත කරනවා. එතකොට තමයි රටේ නීතිය බවට පත් වෙන්නේ. ඊට පස්සේ 1955 දී ඒ අනුකූලව තවත් ඒ විස්තරාත්මකව එයා නැවිගේෂන් රෙගියුලේෂන්ස් නැත්නම් ගුවන් සංතරපන රෙගුලාසි නිකුත් කරනවා රජයේ විසින් මේ සම්බන්ධව මේ ප්‍රඥප්තිය අඩංගු කරුණු කොයි ආකාරයකද රට තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් ගිය වකවානු වෙනකොට ඔබ දන්නවා මේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. ඒ දියුණුවත් සමග මම හිතන්නේ 1950 ගණන් වල තිබිච්ච ඒ නීති රීති අපිට ප්‍රමාණවත් නැති වුණා. ඒ නිසා 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතින් නවීන අවශ්‍යතා ඉෂ්ටකරන වර්තමානයේ පාර්ලිමේන්තුව විසින් ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරා. ඒ අතරතුරම මේ සිවිල් ගුවන් සේවා කර්මාන්තය දැඩි ලෙස දියුණු වෙනකොට නැත්නම් වර්ධනය වෙනකොට
මුලදී අපි මේ සඳහා නිරුපද්‍රිතාවය ගැන විතරයි සැලකුවේ. නමුත් පහුවෙනකොට යම් යම් හේතු නිසා අපිට ආරක්ෂාව ගැනත් දැඩි ලෙස සැලකීමට භාජනය කරන්න සිද්ධ වුණා. අපි උදාහරණයක් හැටියට කිව්වොත් 1960 ගණන් වෙනකොට 60 ගණන් අග වෙනකොට මේ ගුවන් යානා පැහැර ගැනීම සම්බන්ධව විශාල ප්‍රශ්නයක් වුණා ලෝකයේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවට. ඒ නිසා මේ සම්බන්ධව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සම්මුතියින් ගණනාවක් ඇති කරා. උදාහරණයක් හැටියට කිව්වනම් 1963 ටෝකියෝ වල සම්මුතියක් පිහිටවනවා මේ ගුවන් යානා තුල සිදුවෙන වැරදි සම්බන්ධව කොයි ආකාරයකටද කටයුතු කළ යුත්තේ. ඒ සඳහා නීතිමය තත්වයක් කොයි ආකාරයකටද තිබිය යුත්තේ කියන පිළිබඳව මේ සම්මුතිය තුලින් සාකච්ඡාවට මඳුන් වෙනවා. ජයගත මහත්මයා අර මේ විගණනය කියන කාරණාවත් එන්නේ උතුම්ද දැන් ඔබතුමන් අර විගණන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා විගණන පරීක්ෂකවරයෙක් ඒ නිසාමයි මම ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් ඔය ජාත්‍යන්තර සංවිධානයේ නැත්නම් සිවිල් ගුවන් සේවා මේ ජාත්‍යන්තර සංවිධානයේ විගණන කටයුතුත් කරනවද කොහොමද ඒ කටයුතු වලට දායක වෙන්නේ? ඔව්. ඇත්ත වශයෙන්ම මේක වෙන්නේ මෙහෙමයි නජිත්. දැන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ අපි මුලින් කතා කරපු විදිහට මේ ප්‍රමිතියින් ක්‍රියාත්මක කළ යුතුයි කියලා රටවල් වලට කියනවා. මම කිව්වා ප්‍රමිතියින් 12000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා. එතකොට මේ ප්‍රමිතියින් රටවල් හරියට ක්‍රියාත්මක කළේ නැත්නම් මේ ජාත්‍යන්තර ගුවන් සේවාවේ නිර්පද්‍රිතතාවය සහ සුරක්ෂිතතාවය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සඳහා නිරන්තර විගණනයකට ලක් වෙනවා. මේ විගණනයට ලක්වීම සිදු වෙන්නේ ඇත්ත වශයෙන්ම වසර 4කට සැරයක් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නියෝජිත පිරිසක් ඇවිල්ලා සෑම සමාජික රටකම රටවල් 193ක් තියෙනවා. මේ රටවල් 193ෙම මේ ප්‍රමිතියින් කොයි ආකාරයකට ක්‍රියාත්මක වෙනවද කියලා ඉවරලා පරීක්ෂා කරලා බලනවා. සාමාන්‍යයෙන් සති දෙකක විතර කාලයක් මේ සඳහා ගන්නවා. එතකොට සමාජික සංඛ්‍යාව 4ක් 5ක් අතර වගේ නියෝජිත පිරිසක් එනවා. මේගොල්ලෝ ඇවිල්ලා ඉවරලා මේ රටවල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව බලනවා. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් ලංකාවේ මේ වගේ විගණන ගණනාවක් තිබිලා තියෙනවා. අවසාන වශයෙන් 2018 නිරුපද්‍රිතතාවය පිළිබඳව විගණනයක් පැවැත්වුවා. 2012 ආරක්ෂාව පිළිබඳව විගණනයක් පැවැත්වුවා. 2018 කියන්නේ මෑත කාලයේ පවත්වපු විගණනයේදී අපිට පුළුවන් වුණා 88.4ක් පමණ ප්‍රතිශතයක් ලබාගෙන ඉතාමත් ඉහළ තැනකට ලෝකයේ එන්න. ඒක ගත්තොත් එහෙම ආසියා සාන්තිකර කලාපයේ අපි ඉන්නවා 6 වෙනි ස්ථානයේ. ලෝකයේ රටවල් 193 අතරින් අපි ඉන්නවා 30 වෙනි ස්ථානයේ. ආරක්ෂාව අතින් පැවැත්වූ විගණනයත් ඒ විදිහමයි අපිට 87.8ක ප්‍රතිශතයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ප්‍රමිතියින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඒ අනුව බලනකොට මේ ලෝකයේ තියෙන සාමාන්‍යයට වැඩිය ඉතාමත් ඉහළ තැනක අපි ආරක්ෂාව අතින් අපේ ගුවන් තොටුපළ තියෙනවා කියන එක ඉතාමත් ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ලෝකයේ සාමාන්‍ය තත්ත්වය කොයි වගේද ජයගත මහත්මයා? ලෝකයේ සාමාන්‍ය තත්ත්වය ආරක්ෂක තත්ත්වයේ බලපුවාම 63ක් පමණ 100ට වෙන්නේ. සුරක්ෂිතතාවයේ අතින් ගත්තාම සාමාන්‍යයෙන් 57ක් වගේ ප්‍රමාණයක තමයි පවතින්නේ. ඒක කාලීනව වෙනස් වෙනවා. මොකද මේක නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වෙන නිසා. ඒ අතින් බැලුවම අර අපේ රට සෑහෙන ඉහළ තැනක ඉන්නවා. සෑහෙන උසස් තැනක ඉන්නවා. සෑහෙන ඉහළ තැනක ඉන්නවා. මම හිතනවා මේ ගෞරවය අපේ නියාමන ආයතනයට වගේම අපේ ගුවන් සේවා කර්මාන්තයේ නිරත වෙලා ඉන්න සියලු දෙනාටමත් අයිති විය යුතුයි. හොඳයි. අතන අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න දැන් මේ අපි ආරම්භයේදීත් කිව්වා මේ කොරෝනා ව්‍යාප්ත වෙන කාල සීමාවක් කොවිඩ් මර්ධනය කරන රටක්ම කැප වෙන කාල සීමාවක්. ඔය අතරේ ගුවන් ක්ෂේත්‍රයටත් ඔය කාරණාව බලපාලා තියෙනවා. මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංගමයේ කොයි ආකාරයේ මැදිහත් වීමක්ද සිදු කරන්නේ අපේ රටට මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලත් එක්ක ගුවන් ක්ෂේත්‍රය පවත්වාගෙන යන්න? ඔව් නජිත් එතනදී ඇත්තටම මේ වසංගතයේ ආරම්භ වෙනවත් එක්කම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මේ ඒවියේෂන් රිකවරි ටාස්ක් ෆෝස් කියලා මේ ගුවන් සේවාව නැවත ගොඩ ගැනීම සඳහා කවුන්සිල් එකක් පවත්වනවා. ඒ කවුන්සිල් එක ඉතාමත් කිට්ටුව ඉතාමත් කුළුපගව වැඩ කරනවා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයත් එක්ක WHO එකත් එක්කලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්කලා මේ දෙක එකතු වෙලා තමයි සිවිල් ගුවන් සේවාව සම්බන්ධව ගන්න තීරණ සහ අනිකුත් කටයුතු කරන්නේ. මොකද මේක පැන්ඩමික් එකක්, මේක වසංගතයක්, මේකේ නායකත්වයේ දරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ඒ සඳහා ඒ නිසා තමයි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ඉතාමත් සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. ඊට පස්සේ මේ ටාස්ක් ෆෝස් එක පිහිටවීමෙන් පස්සේ ඉතාමත් කෙටි කාලයක් තුල මේ සිවිල් ගුවන් සේවාවේ මහජන සෞඛ්‍යයට තර්ජනයක් වෙන තත්ත්වය අවම කිරීම උදෙසා මේ අවදානම අඩු කිරීම සඳහා මේගොල්ලන් නිර්දේශයන් 184ක් ප්‍රකාශයට පත් කරනවා ගුවන් තොටුපළවල් වල ක්‍රියාත්මක කරන්න. ඇත්තටම මේක අංශ 4ක් අතර ඒගොල්ලෝ බෙදා දෙනවා. එකක් තමයි ගුවන් තොටුපළක කොයි ආකාරයකටද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාදාමයන් කළ යුත්තේ. ගුවන් සමාගම් ගුවන් මෙහෙයුම් කටයුතු කරද්දී කොයි ආකාරයකටද ඒ කටයුතු සෞඛ්‍ය ක්‍රියාදාමයන් සිදු කළ යුත්තේ. ගුවන් යානා කාර්ය මණ්ඩලයේ පිළිපදිය යුතු ප්‍රියවරයන් මොනවද? ඒ වගේම කාගෝ ප්‍රවාහනය කරන
කටයුත්තේදී මේ මෙහියුම් කටයුතුවලදී මොන මොන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුද කියන පිළිබඳව ඉතාමත් පැහැදිලිව ඒ ගත යුතු සෞඛ්‍ය පියවරයන් පිළිබඳව උපදෙස් දීලා තියෙනවා. හොඳයි හොඳයි. එපමණක් නෙවෙයි නජිත් අපේ මේ විවසනයට කලින් මේ වගේ සිවිල් ගුවන් සේවාවට බලපාන විවසන ගණනාවක් ආවා. අපි දන්නවා SARS කියලා ආවා, ඉබෝලා කියලා වසංගතයක් ආවා. මේ හැම අවස්ථාවකදීම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට අපි කියනවා CAPSCA කියලා. ඒකේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එක හැම වෙලේම යාවත්කාලින කරනවා මේ සම්බන්ධව වසංගතයක් ආපුවාම ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා ඒ සඳහා අවශ්‍ය පෝස්ට් දැමීම තුලින්. හොඳයි හොඳයි. ඒ ආකාරයෙන් තමයි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංගමය ක්‍රියාත්මක වෙන්නේ සහ එහි අර ඒ පහසුකම් අපේ රටට ගලාගෙන ඉන්නේ ආකාරයෙන් එතුමන් සඳහන් කරපු විදිහටම අපේ රටේ ඉතාමත් ඉක්මනින් මේ ගුවන් තොටුපළ කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන සූදානම් වෙන්නේ. අපි දන්නවා ඔබතුමාලත් ඒ සඳහා සක්‍රියව දායක වෙනවා. අපි අද දවසේ සාකච්ඡාව අවසන් කරන්න සූදානම් වෙන්නේ අපිත් එක්ක එකතුනේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ගුවන් සේවා අධිකාරිය නියෝජනය කරමින් එතුමන් පැමිණි පී.ඒච්. ජයකාන්ත මහත්මයා. ඔබතුමන් විශේෂයෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ගුවන් ආරක්ෂණ රෙගුලාසි වශයෙන් කටයුතු කරනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන අද දවසේ අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණාට අපි සාකච්ඡාව මේ විදිහට අවසන් කරන්න සූදානම්. යලිත් අපි ඔබ මුණ ගැහෙන්න සූදානම් වීකෙන්ඩ් සන්ෂයින් තුලින් ලබන සෙනසුරාදා දවසේ උදෑසන 6ට. සුබ දවසක්.